සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ අරුණෝදයම අහන බණපදේ ඔබේ හිතට විශාල සහන් සුවයක් උදා කර දේවි. මොකද අපි කල්පනා කළේ අද ඔබට සිහිපත් කරලා දෙන්න ජීවිතයට බොහෝම වටින කාරණාවක්. පින්වතුනි, ලස්සන අරුණෝද උදා වෙනවා. ලස්සන අරුණෝදයන්ගෙන් ලස්සන දවස් ආරම්භ වෙනවා. හැබැයි අපි හැමදෙනාගේම ජීවිත හැම දවසකම ලස්සන නෑ. සමහර කෙනෙකුගේ ජීවිතේ අසුන්දර වෙන්න, අවලස්සන වෙන්න බලපාන්නේ අතීතේ වෙච්ච සිද්ධියක්. අතීතේ වෙච්ච වැරැද්දක්, අඩුපාඩුවක්. බොහෝ දෙනෙක් ඉන්නවා මේ සමාජයේ තමන්ගෙන් අතීතේ වෙච්ච දේවල් ගැන හිත හිතා දුක් වෙවි ඉන්න. මේ වර්තමානයේ ඇතුලේ ජීවත් වෙන්නේ අතීතයක් ගැන හිත හිත ශෝක වෙවි. අයියෝ මෙහෙම වුණා, මට මෙහෙම වැරදුනා, මගෙන් මෙහෙම අඩුපාඩුවක් වුණා, එක්කෝ මං එහෙම නොකර ඉන්න තිබුණා. මෙහෙම හිත හිත දුක් වෙවි හරි වෙහෙසකර ජීවිතයක් බොහෝ දෙනෙක් ගත කරනවා. සමහරට ඔබත් එතන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ වුණත් අතීතයේ වෙච්ච දේවල් ගැන හිතමින් වාසය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම්ම සමහරවිට අපින් ප්‍රශ්නත් කරනවා, ස්වාමීන් වහන්සේ අපිට බණපද ඇහෙන්න කලින්, ධර්මය ඇහෙන්න කලින් අපින් වෙච්ච අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒවාට මොනවද කරන්නේ? එහෙම ප්‍රශ්නත් කරනවා. ඉතින් අද මේ සුපිම්බර අරුණෝදේ ඔබට අහන්න ලැබෙන උතුම් බණපදයෙන් මේ සියල්ලටම විසඳුමක් ලැබෙනවා. ඒ නිසා හිතක් ඇති කරගන්න ආරම්භයේදීම මං මගේ අතීතය ගැන ශෝක කර කර වාසය කරන්නේ නැතුව අතීතය ගැන දුක් නොවෙන හිතක් මං හදාගන්නවා කියන හිත දැමම ඇති කරගන්න. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ අද දවසේ පළමුවෙනි උපන්දිනයේ යෙදෙන පින්වත් BMG මහිරු චනුක් බණ්ඩාර සිඟිති පුතාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් අංක 187න් B කෙසෙල්වත්ත පාර සිංහා පිටිය ගම්පොළ කියන ලිපිනේ පදිංචි පින්වත් BMG රංගන චතුර බණ්ඩාර මහත්මයා සහ KG දුලාංගී නිශාරා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමදෙනා විසින් ඉතින් ඒ පින්වතුන්ලා මේ පළමුවෙනි උපන්දිනය යෙදෙන සිඟිති පුතාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පුතාට මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ක්‍රියා කරන
ලෝක සත්වයාට සිත සලසන උතුම් සත්පුරුෂයෙක් වීම පිණිසත් නිදුක් නිරෝග සුවය පිණිසත් නිරතුරුව ජීවිතයට කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් මේ රැස් කරන කුසල ශක්තිය ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වෙත්වා කියන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ නිසා අද ඒ පුතාට පළමුවෙනි උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් අපි මේ අහන බණපදෙන් තමන්ගේ ජීවිතයට පිහිටක් තමන් විසින් පින්වතුනි හදාගත යුතුයි. අපෙන් අතීතේ වෙච්චි වැරදි, අතීතේ වෙච්චි අඩුපාඩු, අතීතේ මේ උන කතන්දර සිහි කර කර වාසය කළොත් මොකක්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් දෙවියෙක් පැමිණියා. ඒ දේවතාවා පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ප්‍රශ්නයක්. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ, මම දකිනවා මේ රජගහා නුවර මහා වනාන්තරේ රුක් සෙවණක වාසය කරන භික්ෂූන් වහන්සේලා. ඒ භික්ෂූන් වහන්සේලාට තමන්ගේ සන්තක දෙයක් කියලා තියෙන්නේ ස්වාමීනී 3 සිවුරයි පාත්‍රයි විතරයි. උන්වහන්සේලා දාන චුට්ටක් කියලා වළඳන්නේ උදේ වරුවේ විතරයි. වෙන මොකුත් ස්වාමීනී උන්වහන්සේලාට නැහැ. රුක් සෙවණක විවේකීව වැඩ වාසය කරනවා. ගයක් ගානේ පිණ්ඩපාතේ වැඩම කරලා ලැබෙන මොකක් හරි ආහාර චුට්ටක් අනුභව කරනවා. හැබැයි ස්වාමීනී උන්වහන්සේලා දවසක් ගානේ ලස්සන වෙනවා, ප්‍රභාවත් වෙනවා, දකින්ට ආසා හිතෙනවා. මම දකිනවා ස්වාමීනී රජගහා නුවර ස්ත්‍රී පුරුෂයෝ ඒ ඇයෝ බොහෝම අගේට හදාගත්ත නිවස්නවල වාසය කරනවා. ඒ ඇයන්ට නොයෙකුත් සුඛෝපභෝගී යාන වාහන ගේ දොර තියෙනවා. නොයෙකුත් විලේපන තවරනවා. ස්වාමීනී එක එක වස්ත්‍ර ඒ ඇයන්ට තියෙනවා. හැබැයි ස්වාමීනී ඒ ඇයෝ දවසින් දවස වේලිලා යන බව පේනවා. ඒ අයගේ කිසි ප්‍රබෝධයක් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, 3 සිවුරින් යැපෙන එක වේලක් විතරක් වළඳන රුක්සෙවණේ වාසය කරන මේ භික්ෂූන් මෙච්චර ලස්සන වෙන්න හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දෙවිය මේ භික්ෂූන් අතීතං නානුසෝචෙය්‍ය, අතීතයේ ගැන හිතා ශෝක වෙන්නේ නැත. අතීතය ගැන හිතමින් අතීතේ මම මෙහෙම නේද හිටියේ, අතීතේ මම මේවා නේද කළේ, මෙහෙම හිත අතීතේ මුල් කරගෙන ශෝක වෙන්නේ. අනාගතයේ උදෙසා Tamanට දරන්න බැරි අමුතු ප්‍රාර්ථනා ඇති කරගන්නේ. වර්තමානයේ තුල පච්චුප්පන්නේන යාපෙන්ති, වර්තමානයේ තුල ලැබෙන දෙයකින් යැපෙනවා. වර්තමානයේ තුල හරියට ජීවත් වෙනවා. ආන් ඒ නිසා තමයි කිව්වා ඔය භික්ෂුන් ඔච්චර ලස්සන. දෙවිය අතීතය ගැන ශෝක නොකරන කෙනා, වර්තමානයේ තුල යහපත්ව ජීවත් වෙන කෙනා දවසින් දවස ප්‍රබෝධමත් වෙනවාමයි. හැබැයි යම් කෙනෙක් අතීතය ගැන ශෝක කර නම් ඉන්නේ, අතීතේ වෙච්චා ගැන හූල නම් මේ වර්තමානයේ ජීවත් වෙන්නේ, ඒ ඇයෝ වේලිලා යනවා. හරියට දෙවිය ලා උණබට අවුවට දැම්මා වගේ. මෝරපු නැති උණබට අවුවට දැම්මොත් දවසයි 2යි ඉක්මනට ඇඹරිලා යනවා. මේ වගේ මේ මිනිස්යාගේ ජීවිතේ. එතකොට ඔබ ගාවත් මේ අඩුපාඩුව තියෙනවා නම් පින්වතුනි, මේ පරණ වෙච්චි ප්‍රශ්න සිහි කර ඉන්න එක, එහෙම නැත්නම් බණපද අහන්න කලින් සිද්ධ වෙච්ච අකුසල් සිහි කර ඉන්න එක, ජීවිතේ වෙච්චි අඩුපාඩු සිහි කර ඉන්න එක අතහරින්න. ඒක අතහැරලා මේ මොහොතේ පටන් ලස්සනට ජීවත් වෙන්න මහන්සි ගන්න. අපි දන්නේ නැහැ අනාගතයේ උදෙසා අපිට තව කොච්චර කාල පරාසයක් ජීවිතේ
තියෙනවද කියලා. තියෙන්නේ චුට්ටයි වෙන්න පුළුවන්. ඒ තියෙන චුට්ටේ අපි ජීවිතේ හදාගන්න ඕන. අතීතය ගැන හිත හිත ශෝක වුණාට කමක් නැහැ ප්‍රතිඵලයක් තියෙනවා නම්. අතීතය ගැන හිතලා ශෝක වුණාට කිසිම ප්‍රතිඵලයක් නැහැ. අතීතේ හදන්න බෑ. ආයේ අතීතෙට ගිහිල්ලා වෙච්චි වැරද්ද මකලා ඉන්න බෑ. ඒ නිසා කළ යුතු දේ මොකද්ද? කළ යුත්තේ පින්වතුනි දැන් මේ මොහොත හදාගන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරජකාය කියන සූත්‍ර දේශනාවේදී නුවණැති ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා මට අතීතේ වැරදි වුණා. මං කයිනුත් වැරදි කළා. මං වචනිනුත් වැරදි කළා. මං සිතිනුත් වැරදි කරලා තියෙනවා මං දන්නේ නැති කාලේ. මට ඒ කාලේ බණපද අහන්න හම්බුන්නේ. මට ඒ කාලේ සත්පුරුෂයෝ මුණ ගැහුන්නේ. ඉතින් මගෙන් වැරදුනා. ඒවා මං නොදන්න කාලේ කරපු දේවල්. දැන් ඒවා ගැන හිත හිටියා කියලා මට පළක් නැහැ. මං දැන් හදාගන්න ඕන. මං දැන් මෛත්‍රිය පුරුදු කරන්න ඕන. මං දැන් කරුණාවන්ත ජීවිතයක් ඇති කරගන්න ඕන. මං දැන් අනුන්ගේ දේවල් වලට ඉරිසියා නොකරන මුදිතා සහගත ජීවිතයක් හදාගන්න ඕන. මං දැන් උපේක්ෂාවෙන් ජීවත් වෙන්න ඕන. එහෙම යහුරු වෙනවා කියනවා කරජකාය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ වදාළේ. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ බොහෝම ප්‍රකට ආනුභාව සම්පන්න ශ්‍රාවක රත්නයක් අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාවේ අතීතය ගත්තොත් අවසාන ජීවිතයේ අතීතය හරීම භයානක අතීත පුවතක් නේ තිබුණේ උන්වහන්සේට. වැරදි ගොඩාක් කරපු එකක්. අහිංසක මිනිස්සු බොහෝ ප්‍රමාණයක් ඝාතනය කළා. දහසකට වඩා මිනිස්සු තමන්ගේ අතින්ම මැරුවා. කිසිම අනුකම්පාවක් නැතුව හම්බෙන මිනිස්සයා ඝාතනය කළා. ජීවිතේ ඉල්ලලා යදිද්දි ඒ අයම මැරුවා. ඒ වගේ මහා බිහිසුණු අපරාධයක් සිද්ධ කළා. එතකොට අපි අපේ ජීවිතයේ පැත්තට හැරිලා බැලුවොත් එහෙම ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතයේ සිද්ධ වෙච්චි වැරදි මේ සසඳනකොට අපෙන් එහෙම එකක් වෙලා නැහැ. අපි එච්චර අපරාධ එච්චර වැරදි කරලා නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ ওই විදිහේ වැරදි කර වාසය කරනකොටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව හමු වුණේ. බුදුරජාණන් වහන්සේ යම් මොහොතක මුණ ගැහුණාද? ශාස්ත්‍රඥ වහන්සේ යම් මොහොතක දහම් දෙසුවාද? ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මොහොතේ පටන් ඔක්කොම ටික අත්හැරියා. වැරදි ටික අත්හැරලා වෙච්චි වැරදි ගැන යලි සිහි නොකර හිටියා. අන්න දක්ෂකම. මේ ජීවිතේ දියුණුවක් කරා යන්න ඕන නම් මේ ජීවිතේ සැපයක් සොම්නසක් උපදවා ගන්නට තමන් කැමති නම් තමන් ළඟ තියෙන්න ඕන විශාල දක්ෂකමක් මේ අතීතේ වෙච්ච දේවල් අතහැරලා දාන්න පුළුවන් හැකියාව. ඒක අමතක කරලා දාලා පින්වතුනේ වර්තමානයේ තුල ලස්සන ජීවිතයක් හදාගන්න මහන්සි ගන්න එක. අඟුලිමාල ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා හොඳට සිල්පද ආරක්ෂා කරන්න මහන්සි ගත්තා. අයියෝ මං මෙච්චර සත්තු ප්‍රමාණයක් ජීවිතෙන් තොර කළානේ. මිනිස්සුම මං ඝාතනය කළානේ. එහෙම හිතේ හිටියේ නෑ. මගෙන් මේ වගේ වැරදි වුණානේ. එහෙම සිහි කර හිටියේ නෑ. උන්වහන්සේ සීලය පුරුදු කරන්න මහන්සි ගත්තා. ඊළඟට හිත එකඟ කරගෙන භාවනා කළා, සමාධිය වැඩුවා. අතීතේ ගැන හිතා ශෝක කරන කෙනෙක් නම් චිත්ත ඒකාග්‍රතාවයක් කොහොම ලබන්නද? ඇස් දෙක පියාගත්ත ගමන් අතීතේ කරපු කතන්දර වලට හිත යනවා. ඒවාට හිත යන්න නොදී
උන්වහන්සේ තමන් වහන්සේව පාලනය කරගත්තා. හොඳට හිත එකඟ කරගෙන සමාධිය ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළින් ප්‍රඥාව දියුණු කරගෙන අවසානයේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. නිදහස් වුණා. සැපයට පත් වුණා. අද අපි ඒ මහෝත්තමයන් වහන්සේට වන්දනා කර කර පින්පුරා ගන්නවා. ඒ නිසා මේ ජීවිත ප්‍රවෘත්තින් අපි ආදර්ශයට අරගන්න ඕන. ආදර්ශයට අරගෙන පින්වතුනි අපි මේ පුංචි ජීවිත කාලේ අපිට මිනිස්සු විදිහට මහා කාලයක් නැහැ. කෙටි කාලයක් ඇතුලේ මේ ලෝකෙන් යන්න වෙනවා කියන කාරණේ නිතර සිහි කරන්න. ඉන්න ටික කාලේ සැපයෙන් සතුටින් සොම්නසින් යහපත් ජීවිතයක් ගත කරන්න මහන්සි ගන්න. ඒකට ගොඩාක් බාධා කරනවා අතීතය ගැන හිතන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රාවකෙක් කටයුතු කළ යුත්තේ මේ විදිහට. ඔන්න කෙනෙකුට ධර්මය අහන්න ලැබෙනකොට එයාගෙන් ගොඩාක් වැරදි වෙලා. අපි හිතමු ප්‍රාණඝාතේ බොහෝ කොට කරලා. ඊළඟට වචනින් බොරු කේලම් ආදී බොහෝ කොට කියලා. ඊළඟට ස්වාමි භාර්යා ඉක්මවා හැසිරිලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ අඩුපාඩු මිනිස්සුෙකුට සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඕන්න බණ අහන්න ලැබුණා. බණ අහන්න ලැබිච්ච ගමන් මේ ධර්ම කතාවේ කියනවා ප්‍රාණඝාතය අකුසලයක් ප්‍රාණඝාත කරන්න නිරයේ උපදින්නේය. සොරකම අකුසලයක් සොරකම් කරන්න නිරයේ උපදින්නේය. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම අකුසලයක් එය කරන්න නිරයේ උපදින්නේ කියලා බණපදේ කියනවා. බණපදේ අහපු ගමන් දුර්වල තැනැත්තා අල්ලන්නේ අපේ මං ඒවා කළානේ. දැන් හරි වැඩේ. දැන් මං දුගතිය යනවා නේද? එතන තමයි එන්නේ. එතෙන් ඇවිල්ලා හූල්ල හිටියා කියලා පසු තෙවි හිටියා කියලා කරපු වැරද්ද හරි ගැස්සෙනවද? හරි ගැස්සෙන්නේ. කරපු වැරද්ද ගැන සිහි කර හිටියා කියලා ඒ කරපු වැරද්දේ නිවැරදි භාවයක් හටගන්නේ. තමන් මේ ජීවිතේ විඳවනවා විතරයි. ඉන් එහා කිසිම යහපතක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා කළ යුතු දේ තමයි තමන්ගෙන් මේ අකුසල් සිද්ධ වෙලා තියෙනවා නම් තමන්ගෙන් වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් වැඩිපුර යහපත කිරීම. අපි හිතමු බණපද අහන්න කලින් ප්‍රාණඝාත කරපු කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රාණඝාත කරපු කෙනාට අහන්න ලැබෙනවා මම මේ කරේ වැරද්දක් කියලා. එයාට පුළුවන් එදා ඉඳලා මේ මොහොතේ ඉඳලා පුළුවන් තරම් අබේදාන කරන්න. පුළුවන් තරම් සතුන්ගේ ජීවිත බේරන්න පටන් ගන්න පුළුවන්. පුළුවන් තරම් හිර වෙලා ඉන්න සතුන්ව නිදහස් කරන්න පටන් ගන්න පුළුවන්. කෙනෙකුගේ අතින් සිද්ධ වෙලා තියෙනවා බොරු කීම ගොඩාක්. එයාට සත්‍යම කතා කරන්න පටන් ගන්න පුළුවන්. මේ ලෝකේ තියෙන පරම සත්‍ය සද්ධර්මය ධර්මයේ කතා කරන්න පටන් ගන්න පුළුවන් මගෙන් මේ කටින් වැරදුනා. මේ අඩුපාඩු ටික අන්න එහෙම හදා ගන්න පටන් ගන්න. පසුපසට හැරි බලා දුක් වෙන්න එපා. පසුපසට හැරි බලා කඩා වැටෙන්න එපා. මේක පින්වතුනි ධර්මයේ හැසිරීම මුල් කරගෙනයි අපි ඔබට විස්තර කරලා දෙන්නේ. සාමාන්‍ය ජීවිතේවත් තමන් මේ ජීවිතේ ඉස්සරහට යනකොට යම් ගන්න තීරණවලදී ඔබට වැරදිච්ච අවස්ථා ඇති. ඒ වැරදුණු තීරණ නිසා ජීවිතේ වැටුණු අවස්ථා ඇති. ඒවා ගැන හිතා තාමත් ඔබ හූල්ලමින් ඉන්නවා ඇති. ඒ වැරද්ද කවදාවත් කරන්න එපා. වෙච්ච වැරද්දක් ගැන හූල්ලන එක තමයි ලොකුම වැරද්ද. කළ යුතු දේ තමයි ඒ වැරදිච්චි තැන මට වැරදුනා කියලා අඳුනගෙන එතන ඉඳන් හදාගෙන යන එක. මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය පවතින කාලයක්. මේ කාලේ හදාගන්න බැරි වැරද්දක් නෑ. හදාගන්න බැරි වැරද්දක් නෑ. දැන් ඔබ බලන්න අජාසත් මහරජුරුවන්ගේ ජීවිතේ අසත්පුරුෂයන්ගේ ආශ්‍රයට වැටුණා. අසත්පුරුෂ දේවදත්තව
අසත්පුරුෂ කෝකාලිකව තමයි නිතර ඇසුරු කළේ. මේ ඇයෝ තමයි මගේ සත්පුරුෂයෝ කියලා ඒ ඇයොත් එක්ක තමයි වාසය කළේ. අවසානයේ තමන්ම තමන්ගේ පියා ඝාතනය කිරීම කියන බරපතල අකුසලයේ සිද්ධ කරගත්තා. ඒක ආනන්තරීය පාප කර්මයක්. ආනන්තරීය පාප කර්මයට ධර්මතාවක් තියෙනවා. ඒ කාන්ත කොට කල්පයක් නිරේ පැහෙනවමයි. ඒක තමයි ආනන්තරීය පාප කර්මයේ ස්වභාවය. අතොරක් නෑ. මරණින් මත්තේ ඒ කාන්ත වශයෙන් නිරේ උපදිනවා. එතකොට මේ පීතෘ ඝාතන කර්මය කරලා ලොකු බරපතල වැරද්දකට පත් වුණා. පස්සේ මේ අජාසත් රජුරවන්ට තේරෙන්න ගත්තා. තමන්ට වැරදුනා. තමන්ට වැරදුනා කියලා තේරෙනකොට විශාල සන්තාපයක්, දුකක්, කනගාටුවක්, උහුලගන්න බැරි වේදනාවක් එන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ සිහිපත් කරනකොට භාග්‍යතුන් වහන්සේ ධර්මය කිව්වා. ඒ ධර්ම කතාව තුලින් ජීවිතේ කොච්චර ලස්සනට හදාගත්තද කියන්නේ පින්වතුනි. තමන් පීතෘ ඝාතන කර්මයේ කළා කියන එක සිහි කර කර ඉන්නේ නැතුව බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන්ම කටයුතු කළා. ශ්‍රාවක සංඝයාගේ පහසුව වෙනුවෙන්ම කටයුතු කළා. පුළුවන් තරම් පින් කළා. මේ බුද්ධ ශාසනයේ ධර්ම සංගායනාව කියලා කියන්නේ විශේෂ කටයුත්තක්, ශාසන අභිවෘද්ධිය පිණිස පවතින උතුම් කටයුත්තක්. ඒ මහා කටයුත්තට ගිහි ශ්‍රාවකයෙක් විදිහට අජාසත් රජුරුව උර දුන්නා. අජාසත් රජුරුවන්ගේ අනුග්‍රහයෙන් තමයි පළමුවෙනි ධර්ම සංගීතය සිද්ධ වුණේ. ඒ ධර්ම සංගායනාව හේතු කොටගෙනයි ශාසන චිරස්ථිතිය සිද්ධ වුණේ. බලන්න එතකොට එතුමා රැස් කරගත්ත පින. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ බුදුරජුන්ගේ සියලු ධාතුන් වහන්සේලා එකම තැනක ආරක්ෂා සහිතව තැන්පත් කළ යුතුයි කියන අදහස අපේ මහා කස්සප මහරහතන් වහන්සේට එනකොට අජාසත් රජුරුව තමයි ඒ උදෙසා කටයුතු සිද්ධ කළේ. අජාසත් රජුරුව ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉතිරි කොට බුදුරජාණන් වහන්සේගේ සද්ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එකම තැනක නිදන් කරලා පූජෝපහාර සහිතව ස්තූපයක් කෙරෙව්වා. එතකොට ඒ භාග්‍යය හිමි වුණෙත් අජාසත් මහරජුරුවන්ට. එතුමා තමන්ගේ අතින් සිද්ධ වෙච්ච අර අතීත පාප කර්මීම සිහි කර කර වාසය කරා නම් ඔය එක යහපතක්වත් තියෙද? එක යහපතක්වත් නැතුව යනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළේ සද්ධර්මය නොදන්නා කාලේ ධර්මයේ ගැන හැඟීමක් නැති කාලේ පවතින හිත පටු හිතක්. ඒ පටු හිතට උපමා කළා බුදුරජාණන් වහන්සේ හරියට පුංචි වතුර භාජනයක් වගේ. පොඩි වතුර කෝප්පයක් තියෙනවා, වතුර වීදුරුවක්. වතුර වීදුරුවට අල්ලන්නේ වතුර චුට්ටයි. මේ චූට්ටක් වතුර තියෙද්දී ඒකට ලුණු කැටයක් දැම්මොත් ලුණු කැටයකට පුළුවන් අර භාජනයේ වතුර ටික සම්පූර්ණයෙන්ම ලුණු රහට හරවන්න. පුංචි ලුණු කැටයට පුළුවන් සම්පූර්ණ වතුරක් වෙනස් කරන්න. ඇයි හේතුව? භාජනයේ පටුයි. වතුර තියෙන්නේ චුට්ටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් තමන්ගේ සිතකය වචනයෙන් පින් රැස් කරගෙන යහපතේ හැසිරිලා මේ ජීවිතේ ගුණ වඩනකොට එයාගේ ජීවිතේ පුළුල් වෙන්න පටන් ගන්නවා. එයාගේ සිත පුළුල් සිතක් බවට පත් වෙනවා. සීල සමාධි ප්‍රඥා වඩනකොට සිත පුළුල් වෙනවා. ඒ සිත පුළුල් වුණාම හරියට ඒක උපමා කළා බුදුරජාණන් වහන්සේ මහා ගංගාවක් වගේ. මහා ගංගාවක් ගලාගෙන යනකොට මිනිස්සෙක් ලුණු කැටයක් අරගෙන ඇවිල්ලා මේ ගඟට දානවා. දාපුවම මක් වෙයිද? ලුණු කැටේ නිකම්ම ගංගාවේ දිය වෙලා යනවා.
ගංගා ජලයට කිසිම වෙනසක් කරන්න අර ලුණු කැටයට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආන්නේ වගේ මේ ජීවිතේ හදාගන්න කියලා. අපේ ජීවිතේ මේ වෙනකොට තියෙන්නේ පින්වතුනි පුංචි වතුර භාජනයක් වගේ නම් මේක ටික ටික පුළුල් කරගන්න අපි මහන්සි වෙන්න ඕන. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ උදෙසා තමයි සත්පුරුෂයන්ගේ අවවාද. ඒ අවවාද අනුශාසන අහලා තමන්ගේ තියෙන වැරදි එකින් එක අඩු කරගෙන මේ වර්තමානයේ තුල යහපත් ජීවිතයක් උපදවා ගන්න මහන්සි ගත්තොත් ඒ කෙනාට ජීවිතේ ජය ගන්න පුළුවන්මයි. බලන්න අඟුලිමාලයන්ට අර වතුර භාජනයක් වගේ පටු හිතක් තියෙන කාලේ බොහෝ පව් කළා. හැබැයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමීපයට පැමිණිලා උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කොට ධර්මයේ හැසිරෙනකොට ඒ ජීවිතේ වේගින් පුළුල් වුණා. සීල සමාධි ප්‍රඥා වැඩි ගියා. අර කෙරිච්චි මහා බරපතල පාප කර්ම ඔක්කොම මේ ජීවිතේම දිරවා අවසන් වුණා. රහතන් වහන්සේ නම බවට පත් වෙලා පිරිනුවම් පෑවා. උන්වහන්සේ ගාථා දේශනා කරනකොට තේර ගාථාවේදී කියනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. යම් කෙනෙක් කලින් ප්‍රමාද වෙලා ඉන්න පුළුවන්. ඒ කෙනා නොදන්නා නිසා, ඒ කෙනාට නොතේරුම්කම නිසා, ඒ කෙනාට සත්පුරුෂය ඇසුරු කරන්න ලැබුච්චි නැති නිසා ප්‍රමාදීව වාසය කරන්න පුළුවන්. සිත කය වචනින් වැරදි කර කර ඉන්න පුළුවන්. හැබැයි එයා තේරුම් අරගත්තොත් මං වැරදි කර කර හිටපු කෙනෙක්. මං හැදෙන්න ඕන කියලා. ඒක ශාසන අභිවෘද්ධියක්. වැරද්ද විදිහට දැක නිවැරදි වෙන්න ඕන කියන තැනට හිත ගන්නවා නම් ඒක මේ බුද්ධ ශාසනය ඇතුලේ අභිවෘද්ධියක්. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වතුනි පෞකාරයට ගල් ගහන එකක් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ වැරදි කාර්යාව හෙලා දකින්න එකක් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ජීවිතේ සැපවත් කරගන්න ලැබිච්ච අවකාශය. සාංශාරික ගමනක වැරදිච්ච සියලු වැරදි බුද්ධ ශාසනය තුල හදන්න පුළුවන්. අති දීර්ඝ සංසාර ගමනක සිද්ධ වෙච්ච සියලු වැරදි මේ බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරෙනකොට හදන්න පුළුවන්. එහෙව් එකේ මේ ජීවිත කාල පරාසය අපෙන් වෙච්ච පුංචි වැරදි ගැන හිත අපි පසුතැවෙනවා නම් කොයිතරම් මෝඩකමක්ද. එනිසා හොඳට මේ කියපු කාරණේ හිතට අරගන්න. ඒ හිතට අරගත්තොත් ඔබ අනාගතේවත් මගෙන් මේ වැරදි වුණා කියලා හූල්ල ඉන්නේ නැති වේවි. එහෙම හූල්ලෙන් නැති හිතක් ඔබට හදාගන්න පුළුවන් වුණොත් පින්වතුනි ඔබට ඇත්තටම කියන්න පුළුවන් හැම උදාසනක් ගැනම සුපින්බර අරුණෝදයක් කියලා. එහෙම නැත්නම් කොච්චර අපි වචනින් කිව්වත් සුපින්බර අරුණෝදය කියලා හිතේ තියෙන්නේ ගින්නක් නම් ඒ අරුණෝදය කොහොම සුපින්බර වෙන්නද? ඒ නිසා තමන්ගේ ජීවිතේට මේ අවවාද ටික හොඳට ගලප ගන්න. ගලපාගෙන පෙරවැරදි සිහි කර හෝල්ලන කෙනෙක් නොවෙන්න. තමන්ගේ ජීවිතේ දැන් ලස්සනට හදාගන්න මහන්සි ගන්න. මේකට අපිට අහන්න ලැබුණා එක වීඩියෝ පටයකින් මේ ජපානයේ තියෙන ලස්සන කලාවක් ගැන. ඒ කලාවට කියනවා කින්සුගී කලාව කියලා. මේ කින්සුගී කලාව කියන්නේ පින්වතුනි මෙහෙම එකක්. පෝසිලේන් භාජන බිඳුනාට පස්සේ ඒ ජපන්නු පුරුදු වෙලා ඉන්නවා බිඳිච්චි කෑලි ටික එකතු කරගන්න. බිඳුණු කෑලි ටික එකතු කරගෙන ඒ අය මේ කෑලි හොඳට මැලියමකින් අලවනවා. ඒ අලවන මැලියම සාමාන්‍ය මැලියමක් නෙවෙයි. ඒ මැලියම රන් කලවම් කරපු මැලියමක්. ඒ මැලියම් වලින් ඒ ගම්මකින් මේක අලවලා ඒ අලවපු දාර ටික පේන්නේ නැති වෙන්න දැන් ඇලෙව්වාට අර බිඳුණු දාර පේනවනේ. ඒ බිඳුණු දාර පේන්නේ නැති වෙන්න ලස්සන චිත්‍ර ඇඳලා
මේ භාජනය හැඩ කරනවා. අවසානයේ බිඳෙන්ට කලින් තිබුණාට වඩා 10 ගුණයක් 12 ගුණයක් වටින භාජනයක් එතන නිර්මාණය වෙනවා. ඒකට තමයි කියන්නේ කින්සුගි කලාව. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන ක්‍රමය ඕක නෙවෙයි. අපේ ලංකාවේ තියෙන භාජනයක් කැඩුනොත් එහෙම කැඩිච්ච ගමන් ඒක වීසි කරනවා. භාජනය විදලා ගියොත් එහෙම මේ ඒ කටු ටික අරගෙන බැහැර කරලා දානවා. අපි තුන් භාජනයේ යම් පමණක් paludu වුණා කියලා. ඒ paludu වෙච්ච භාජනයේ අපි සමහරවට ওই පෑන් ටිකක් දාන්න. මොකක් හරි ওই වගේ වැඩකට ගන්නවා. ඒකේ වටිනාකම අඩු වෙන දෙයකට. බිඳිච්ච භාජනයට වටිනාකමක් දිය යුතුයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. අපේ තියෙන්නේ බිඳිච්ච එක වීසි කරපන්. බිඳිච්ච එක බැහැර කරපන් කියලා. හැබැයි මේ කින්සුගි කලාවේ ගන්න ලස්සන ආදර්ශයක් තියෙනවා. වැරදුණු තැන්, paludu වුණු තැන්, වැටුණු තැන්, කැඩුණු තැන් අපි ලස්සනට හදාගත්තොත් වටින දෙයකින්. අර රන් කලවම් කරපු මැලියම වගේ වටිනා දෙයකින් අපි ඒ වැරදි හදාගත්තොත් අපට අපේ ජීවිතේ අනාගතේ බබලන ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්මයි. එහෙනම් හොඳට තේරුම් ගන්න පින්වතුනි. දූල පුතාලා වෙන්න පුළුවන් මේ බණපදය අහන්නේ. තරුණ දරුවෝ වෙන්න පුළුවන්. මැදි වයසේ අය වෙන්න පුළුවන්. කවුරු වුණත් අතීතේ වෙච්චි තැන් ගැන හිත ශෝක වෙන්න එපා. අතීතේ වෙච්චි වැරදි තියෙනවා නම් ඒ වැරද්දම හයියක් කරගන්න. ඒ හයියක් කරගෙන මේ වර්තමානයේ තුල ඔබ ජීවිතේ හරියට හදාගන්න මහන්සි ගන්න දැම්ම. ඇයි දැම්ම කියලා කියන්නේ අපිට අතීතේ ගෙවිච්ච කාලේ පේනවා. මම මෙච්චරක් දැන් ජීවත් වුණා. අපි උපන් දින සමරනවා. මට දැන් වයස අවුරුදු මෙච්චරයි. එතකොට අපි දන්නවා අපිට අතීතේ කතාවක් තියෙනවා. අවුරුදු 20ක් හිටියා නම් මම අවුරුදු 20ක් හිටියා කියලා. ඔබට පුළුවන් ද අනාගතයේ උදෙසා එහෙම සමරන්න? අපිට අනාගතයේ උදෙසා සැමරුමක් නැහැ. අපිට මෙහෙම කියන්න බෑ මට ඉන්න තියෙන කාලෙන් මෙච්චර කාලයක් දැන් අහිමි වුණා කියලා. අපි දන්නේ නැහැ අපිට ඉන්න තියෙන කාලේ. අපි අද අරුණෝදයක පිබිදුනා. හෙට මේ මනුස්ස ලෝකේ අරුණෝදයකින් පිබිදෙයිද කියලා අපිට ඒකාන්ත කොට නිෂ්ඨාවට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. එහෙම ජීවිතයක අපි අතීතයක් ගැන හිත ශෝක විවි හූල්ල ඉන්නවා නම් කොච්චර අවාසනාවක්ද? අන්තිම මොහොතේ වුණත් මේ මනුස්ස ජීවිතේ ලස්සනට හදාගන්න පුළුවන් බව බුද්ධ ශාසනයේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් කල්පනා කරනකොට අපිට පැහැදිලිව පේනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට එක අවස්ථාවක එනවා. අවුරුදු 120ක මහල්ලෝ දෙන්නෙක්. ඒ අයන්ගේ වයස ඒ වෙද්දි 120ක්. දැන් මේ කාලේ නම් එහෙම අය හොයාගන්න නැත. දැන් කාලේ 120 අය නැහැනේ. 120 බමුණෝ දෙන්නෙක් ආවා. ඇවිල්ලා මේ දෙන්නා බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දෙන්නාම හොඳ ගජ මිත්‍රයෝ. ස්වාමීනි අපි දෙන්නාටම දැන් වයස අවුරුදු 120ක්. දැන් අපි ඉන්නේ මේ ජීවිතේ අන්තිම වයසේ අන්තිම කාලේ. ස්වාමීනි අපි දෙන්නටම තියෙන ප්‍රශ්නයක්. අපි අපේ ජීවිතය ගැන අතීතයේ පැත්තට හැරෙනකොට අකත කුසලා මේ කුසලේ මං කරගත්තා කියලා සිහිවෙන්න දෙයක් අපිට නැහැනේ. අකත කල්යාණා මේ යහපත අපි අපේ ජීවිතයට කරගත්තා කියලා දෙයක් ස්වාමීනි සිහිවෙන්න නැහැ. අකත බිහිරුත්තානා ස්වාමීනි බයක් හැකක් නැතුව S2 පියාගෙන මැරෙන්න පුළුවන් කියලා එකක් අපිට අපේ හදවතට එන්නේ කිව්වා.
ස්වාමීනි අපිට බයක් තියෙනවා. පින් කරගත්තේ නැති, කුසල් කරගත්තේ නැති, යහපත කරගත්තේ නැති අපි මැරිලා කොහේ උපදීද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඇත්ත බ්‍රාහ්මණවරුනි, ඔබ හොඳටම වයෝවෘද්ධ වෙලා වයස 120යි මැරෙන්න ඕනමින් ඉන්නේ. හැබැයි බ්‍රාහ්මණවරුනි, ඔබේ ජීවිතයේ සම්බන්ධයෙන් ඔබ යලි හැරී බලනකොට ඔබට සැනසෙන්න කරුණකුත් නැහැ. ඔබේ හිතට සහන් සුවයක් ගේන කාරණාවක් නැහැ. එතකොට සහන් සුවේ ගේන කාරණේ කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? මේ ජීවිතේ ගත කරනකොට අපි විශාල ධනයක් හම්බ කරා කියන එක අපිට මරණාසන්න මොහොතේ සහන් සුවයක් ගෙනේවිද? අපේ account එකේ මෙච්චර මුදල් තිබ්බා කියන එක අපිට සහන් සුවයක් ගෙනේවිද? අපිට ඥාති මිත්‍රාදීන් ගොඩාක් හිටියා කියන එක අපිට සහන් සුවයක් ගෙනේවිද? ඒ කිසිවකින් සහන් සුවයක්, සැනසෙල්ලක් නැත. අපිට සැනසෙල්ලක් උදා වෙන්නේ අපි විසින් සිත කය වචනයෙන් යහපත රැස් කරගෙන තියෙනවා නම්, පින රැස් කරගෙන තියෙනවා නම්, කුසලයේ රැස් කරගෙන තියෙනවා නම්, යුතුයකම් වගකීම් ඉෂ්ට කරලා තියෙනවා නම්, ඒ ටික අතීතේ කරගන්න බැරි වෙච්ච දෙන්නෙක් තමයි මේ ඇවිත් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණවරුනි, ඔබ දැන් මෙහෙම කරන්න. ඔබ දැන් මේ මොහොතේ පටන් මෙහෙම කරන්න. කයින් ප්‍රාණඝාතේ නොකර ඉන්න සමාදන් වෙන්න. සොරකම නොකර ඉන්න සමාදන් වෙන්න. වැරදි කාමසේවනය නොකර ඉන්න සමාදන් වෙන්න. සමාදන් වෙලා ප්‍රතිපත්තියක් විදිහට කය ආරක්ෂා කරන්න. යම් ප්‍රතිපත්තියකට පැමිණිලා කය ආරක්ෂා කරගන්නවා. මං මේ කයින් ප්‍රාණඝාත කරන්නේ, හොරකම් කරන්නේ, සල්ලාලකම කරන්නේ කියලා. වචනේත් එහෙම රකින්න කිව්වා. වචනේ හොඳට රැකගන්න කිව්වා. මං කටින් බොරුවක් කියවෙන්න දෙන්නේ. පිරිස අසමගි වෙන කේලමක් මේ කටින් මං කියන්නේ. අනිත් අයගේ හිත පෑරෙන වචනයක්, පරුස වචනයක් මං කටින් පිට වෙන්න දෙන්නේ. වැදගත් නැති කිසිම වචනයක් මම මේ කටින් පිට කරන්නේ හිස් වචන කතාවෙන් මම වළකිනවා. ආන් එහෙම සමාදන් වෙලා ආරක්ෂා කරන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණවරුනි, දැන් මේ මොහොතේ ඉඳලා ඔබ හිත පාලනය කරගන්නට අනුන්ගේ දේවල් වලට ලෝභකම ඇති වෙන්න දෙන්න එපා. ද්වේෂ කරන්න එපා. ඉක්මනට කේන්ති ගන්න එපා. ඊළඟට බ්‍රාහ්මණවරුනි, මිත්‍යා දෘෂ්ටික වෙන්න එපා. ඔබ සම්මාදිට්ඨියට එන්න කිව්වා. සම්මාදිට්ඨිය කියලා එතන අදහස් කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දන් දීමේ විපාක පිළිගන්න. පුද සත්කාරයේ විපාක පිළිගන්න. වන්දන මානවල විපාක පිළිගන්න. යහපතට යහපත් විපාක, අයහපතට අයහපත් විපාක තියෙන බව කර්මඵල පිළිගන්න. ඊළඟට මෙලොව පරලොව කියන එක පිළිගන්න. මව්පියන් කියලා විශේෂ දෙන්නෙක් ඉන්නවා කියන එක පිළිගන්න. ඕපපාතිකෝ මේ ලෝකේ සත්තු පහළ වෙනවා කියන එක පිළිගන්න. මේ ලෝකේ අවබෝධ කරපු බුද්ධ ආදී මහා මුනිවරු ඉන්නවා කියලා පිළිගන්න. ඕනෝයි සම්මාදිටියට එන්න කිව්වා. එතකොට මේ දෙන්න මේ බණපදේ අහනකොට වයස අවුරුදු 120ක් මැරෙන්න ඕන මෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, බ්‍රාහ්මණවරුනි, ඔය විදිහට ඔබ සිත කය වචනේ සංවර කරගන්න සමාදන් වෙලා පුළුවන් හැම මොහොතකම, ඉස්සරහට ගත වෙන ජීවිතේ පුළුවන් හැම මොහොතකම දානි පූජා කරන්න පටන් ගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ උපමාවකුත් වදාලා, ආදි තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. බ්‍රාහ්මණවරුනි, ඔබ හිතන්න ඔබේ ගෙදර ගිනි ගන්නවා. ගෙදර ගිනි ගන්න වෙලාවේ ඔබ මේ ගින්න අතරේම වටින කියන බඩුවක් එළියට වීසි කරගන්නවා. තන්තස්ස හෝති අත්ථාය නෝචයන් තත්ත ඩයිහති. ගේ ගිනි ගනිද්දී ඔබ එළියට විසි කරගත්ත දේ නේද ප්‍රයෝජනවත් වෙන්නේ.
පිච්චිච්චි ඒ වගේ වැඩක් නැහැ නේද කියලා ඇහුවා. අපේ නිවසට හදිසියේ ගින්නක් ඇවිලුනොත් ගින්නට හසු වෙන්න නොදී වටිනා පහේ බඩුවක් එළියට දාගත්තොත් ඒක නේද පින්වතුනි ප්‍රයෝජනවත් වෙන්නේ. ඇවිලිච්ච එක ගැන කොච්චර හීලුවත් පළක් තියෙනවද? මෙහෙම ලස්සන පුටු සැටියක් තිබුණා අනේ ගිනි ගත්තා. ලස්සන කබඩ් එකක් තිබුණා ගිනි ගත්තා. හිතලා වැඩක් තියනවද? වැඩක් නෑ. ඇවිලිච්ච දේ ඇවිලුණා. එළියට දාගත්තොත් යම් දෙයක් ඒක ඔබට ප්‍රයෝජනවත් වෙයි. එවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඒ වගේ බ්‍රාහ්මණවරුනි මේ ජීවිතය කියලා කියන්නේත් හරියට ග්‍රහයක් වගේ, ගෙදරක් වගේ. මේක ගිනි අරන් තියෙන්නේ ජරා මරණ වලින්. නාකි වීමෙන් ගිනි අරන්, ලෙඩ වීමෙන් ගිනි අරන්, මරණය කියන ගින්නෙන් මේක නැත්තරම නැති වෙලා යනවා. නීහරේ තේව දානේන. ඒ නිසා බ්‍රාහ්මණවරුනි දන් දෙන්න දින්නම් හෝති සුනී හටන්. දන් දුන්නා කියලා කියන්නේ හරියට වටින පහේ බඩුවක් එළියෙන් තියාගත්තා වගේ. දින්නම් සුඛ පලං හෝති. බ්‍රාහ්මණවරුනි ඔබ දන් දුන්නොත් ඔබට ඒකෙන් ලැබෙන්නේ සැප ඵලයක්මයි. නාදින්නම් හෝති තන් තත. දන් නොදී ඉන්න කෙනාට ඒ සැපේ ලබා ගන්න පුළුවන් කමක් නැහැ. යෝද කායේන සංයමෝ. බ්‍රාහ්මණවරුනි යම් කෙනෙක් කයෙන් සංවර වෙනවා නම් වාචාය උදචේතසා වචනින් සංවර වෙනවා නම් මනසින් සංවර වෙනවා නම් තන් තස්ස පේතස්ස හිතාය හොಂತಿ. ඒක තමයි මරණින් මත්තේ ඔබට පිළිසරණ පිණිස පවතින්නේ. යම් ජීවිතම් හි පකරෝති පුඤ්ඤං. මේ ජීවිත කාලයේ ඔබ විසින් කරන ලද පිනයි. අන්න බුදුරජාන් වහන්සේ ලබා දීපු අවවාදේ. ඒ අවවාදේ ලබා ගන්නකොට ඒ දෙන්නාගේ වයස අවුරුදු 120ක්. ඒ දෙන්නට භාග්‍යතුන් වහන්සේ වදාළේ අර අතීතයේ වෙච්ච දේවල් ටික අතහැරලා දාන්න කිව්වා. දැන් මේ මොහොතේ ඉඳලා හදාගන්න කිව්වා. ඉතින් ඒ වයසේ හිටපු දෙන්නෙකුටත් ඒකනම් අවවාදේ. අපි ගැන කවර කතාවද? ඒ නිසා පින්වතුන්ලා මේ උතුම් බණපදය හොඳට හිතට අරගන්න. දහම් පද ඇහෙන්න කලින් කරපු වැරදි අමතක කරන්න. තමන් ජීවිතේ ගත කරද්දී සිද්ධ වෙච්ච යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවත් අමතක කරන්න. දැන් මේ මොහොතේ ඉඳලා ලස්සන ජීවිතයක් හදාගන්න උත්සාහවත් වෙන්න. දැන් මේ මොහොතේ ඉඳලා යහපත් ජීවිතය උදෙසා කැප වෙන්න. අතීතේ වැරදිලා තියෙනවා නම් ඒ වැරදිච්චාම ආශිර්වාදයක් කරගන්න මට ගොඩක් වැරදිලා තියෙනවා. ඒ නිසා මම ගොඩක් හදා ගන්න ඕන. ආන්නේ මේ හිතට අරගත්තොත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුල ඒ බඳු පුද්ගලයා ගැන පෙන්වන්නේ මෙහිම. යෝච පුබ්බේ පමංජිත්වා පච්චාසෝ උනප්පමංජති. කලින් ප්‍රමාදීව හිටපු කෙනෙක් පස්සේ අප්‍රමාදීව ධම්මගේ දියුණු වෙලා යහපත උදා කරගත්තොත් එයා හරියට සෝමං ලෝකම් පභාසේති අබ්බහා මුත්තෝව චන්දිමා. වලා කුලින් මිදී ගිය පුන් සඳ වගේ එයා මේ ලෝකය මෙලිය කරන කෙනෙක්. ඉතින් ඔබටත් මේ සුපින්බර අරුණෝදේම කියා දීපු බණපදේ හොඳට හිතට අරගෙන තමන්ගේ ජීවිතය වලාකුලින් මිදුණු පුන් සඳක්සේ බබලන ජීවිතයක් බවට පත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්න ශ්‍රීමත් සුමන සමන් දෙව් නිරුදුන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණයේ ආශිර්වාදය අප හැම දිනාටම දෙවියෝ සලසත්වා. දෙවියෝද
සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්වතුල්ලා බලාපොරොත්තු වෙන පරිදි අද දවසේ පළමුවෙනි ජන්මදිනයේ යෙදෙන ඒ පින්වත් සිඟිති පුතා BMGුයි මහිරු චනුක් බණ්ඩාර සිඟිති පුතාට රැස් කළා වූ ධර්ම දානමය පින්කමේ අනුහසින් උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන සියලු දෙව් බඹුන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. මහිරු චනුක් බණ්ඩාර සිඟිති පුතාට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ක්‍රියා කරන ලෝක සත්වයාට සිත සලසන උතුම් සත්පුරුෂයෙක් වීම පිණිසත් ජීවිත කාලයේ පුරාවටම නිරතුරුව උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් මේ ගෞතම ශාසනයේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට පිහිට පිළිසරණ රැකවරණය ලැබීම පිණිසත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අද ධර්ම දානය සිදු කළා වූ සුපින්වත් හැම දෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානය සිදු කළේ ඒ පළමුවෙනි උපන්දිනයේ යෙදෙන තමන්ගේ ආදරණීය සිඟිති පුතාට මහිරු චනුක් බණ්ඩාර සිඟිති පුතාට සෙත් ප්‍රාර්ථනා කරන උතුම් අරමුණින් අංක 187 B කෙසෙල්වත්ත පාර සිංහාපිටිය ගම්පොළ යන ලිපිනේ පදිංචි පින්වත් BMG රංගන චතුර බණ්ඩාර මහත්මයා සහ KG දුලාංගී නිශාරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසින් තේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ලෝකවාසී සියලුම දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා මේ පින්වතුන්ලා. ලෝවැසි සියලු දූ දරුවන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් යහපතම සැලසේවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාට ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ පුණ්‍ය ප්‍රාර්ථනාව පරිදි ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය චිරජීවන සම්පන්නියම සැලසේවා. අද ධර්ම දානය සිදු කළා වූ ඒ පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ සියලු දෙනාටත් උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. රැකී රක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් ලැබෙත්වා. සුවසේ පින් රැස් කරගෙන සුවසේ ගුණධම් දියුණු කරගන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා. පින්වතුන්ලා සියලු දෙනාට තම තමන්ගේ ජීවිත ධර්මයේ තුලින් හැඩගස්වාගෙන වලාකුලින් මිදුණු පුන් සඳක්සේ බබලන ජීවිත ඇති කරගන්නට, සැපවත් වූ ජීවිත ඇති කරගන්නට, සම්බුද්ධ ශාසනය පිළිසරණ ලැබූ ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.